ඔබ සැමට අද අපි ආර්ථික විද්‍යාව විෂයේ 12 වසර විෂය නිර්දේශයේ අවසාන ඒකය සාකච්ඡා කරන්නයි ඔබ සමග සම්බන්ධ වුණේ. ඒ තමයි සාර්ව ආර්ථික සමතුලිතය කියන නිපුණතාව. කාන්දු වීම විදීම් ප්‍රවේශයේ ඔස්සේ සාර්ව ආර්ථික සමතුලිතය තීරණය වන ආකාරයට කාන්දු වීම විදීම් ප්‍රවේශයේ යටතේ සමතුලිත ජාතික ආදායම සාකච්ඡා කරද්දී අපට ජාතික ආදායමේ චක්‍රීය ප්‍රවාහයේ පොඩ්ඩක් සලකන්න වෙනවා. ඒ නිසා අපි මේක සමස්තයක් විදියට විග්‍රහ කරගෙන ඉඳලා ඊට පස්සේ අපි සටහන බලමු. මෙතන ඉන්නවා කුටුම්බ. මේ චක්‍රීය ප්‍රවාහය හොඳට දන්න එකක් කලින් කතා කරා. මේකේ ව්‍යාපාර අංශය නොත් නිෂ්පාදන අංශය මේ නිෂ්පාදන අංශය මේ කුටුම්බ අංශය. එතකොට කුටුම්බාංශයේ මේ අයට සාධක සේවා දෙනකොට ශ්‍රමය භූමිය ප්‍රාග්ධනය ව්‍යවසාය මේ අයගේ මෙහාට ආදායම් ප්‍රවාහයක් යනවා. වැටුප් බදු කුලි පොලි ලාභ නිමවුම හෙවත් ආදායම්. ඒ ගෙවපු සාධක සේවා වල වියදම් වලට සමාන නිමවුමක් මේ අය බිහි කරනවා. ඒ නිමැවුම මිලදී ගැනීමට කුටුම්බාංශයේ නැවත සල්ලි වැය කිරීමක් කරනවා. ඒක E. එතකොට මේක අඛණ්ඩව කුටුම්බහා නිෂ්පාදන අංශ අතර මේක නොකඩවාම අඛණ්ඩවම යන ප්‍රවාහයක් නිසා මේකට ආදායමේ චක්‍රීය ප්‍රවාහය කියලා අපි කියනවා. මේක නොකඩවාම අඛණ්ඩවම යන ප්‍රවාහයක්. ඒ නිසා ජාතික ආදායමේ චක්‍රීය ප්‍රවාහ සටහන කියලාත් අපි මේක නම් කරලා තියෙනවා. හොඳයි. මොකද්ද මේ විදීම් කාන්දු වීම කතාව? මම මෙතන ලියනවා මේ වචන දෙක. එකක් විදීම් ඉන්ජෙක්ෂන් ඒකේ J අකුර ගන්නවා කාන්දු වීම withdrawal ඒකේ W අකුර ගන්නවා. එතකොට හොඳයි මං ඉස්සල්ලාම ඔබට මේ දෙක පැහැදිලි කරද්දී තව විශේෂ දෙයක් කියන්න යන්න. මේවා ඔක්කොම මුදල්නේ සල්ලි ලැබෙනවා මෙහාට මුදල් මූල්‍ය ප්‍රවාහ E කියන්නේත් මූල්‍ය ප්‍රවාහයක් මුදල්. ඒ නිසා මේ විදීම් හා කාන්දු වීම කියන ප්‍රවාහ දෙකත් එහෙනම් මේ විදීම් හා කාන්දු වීම කියන කොටස් දෙකත් අනිවාර්යයෙන්ම මේ දෙකම මූල්‍ය ප්‍රවාහ ඒක ඔළුවේ තියාගන්න ඕනේ. නැත්තම් වර්ධිනවා. මේ YE කියන්නේත් මූල්‍ය ප්‍රවාහ නිමැවුම කුටුම්බ හා නිෂ්පාදන අංශ අතර මේ ආදායම් වියදම් අඛණ්ඩව ගමන් කරන ප්‍රවාහයක්. ඒ වගේම ඔබ ඔළුවේ තියාගන්න ඕනේ මේ විදීම් කාන්දු වීම කියන්නේත් මූල්‍ය ප්‍රවාහ. ඒත් මුදල්. හොඳයි. එතකොට හොඳට මතක තියාගන්න විදීම් කියලා කියන්නේ මේ චක්‍රීය ආදායම් ප්‍රවාහයෙන් එළියට යන ඒවාද
ඇතුළට එනේවද කියන එක ඉස්සෙල්ලා මතක තියාගන්න ඕනේ ඊළඟට. ඉංග්‍රීසි වචන මතක තියාගන්න හරි ලේසි. මාහවි විදීම් කියන්නේ මේ ප්‍රවාහයෙන් එළියට විදිනේවද එළියට යන්නේවද හිතෙන්න පුළුවන් විදිනවා කියන්නේ එළියට යන එකක් කියලා. එහෙමද ඇතුළට එන එකක් කියලා හිතන්න පුළුවන්. මේම හිතාගත්තා නම් හරි. ඉන්ජෙක්ෂන් කියන වචනේනේ විදීම් කියන්නේ. සාමාන්‍යයෙන් ඉන්ජෙක්ෂන් එකක් අපේ ඇඟ ඇතුළටනේ ගහන්නේ. ඇඟේ ඉඳලා ඉන්ජෙක්ෂන් ගහන්නේ නැහැ එළියට. ඒ නිසා අපි ඉන්ජෙක්ෂන් එකක් ගහන්නේ ඇතුළට. ඒ නිසා හොඳට මතක තියාගන්න මෙන්න මේ සමාහාර වියදම් ප්‍රවාහයේ මෙහි ඉඳලා එනකොට පිටින් මේ ප්‍රවාහයට ඔහොම එකතු වෙනවා. මේක ගංගාවක් කියලා හිතන්නකෝ. මේ ගංගාවක් ඔහොම එනකොට අතු ගංගා මේකට ජලය තව එකතු කරනවා. මේක ඇතුළට විදින්නේ. ඉන්ජෙක්ෂන් එකක් ගහන්නේ අපේ ඇඟ ඇතුළට. ඒ නිසා විදීම් කියලා කියන්නේ ඇත්තටම මෙන්න මේ චක්‍රීය ආදායම් ප්‍රවාහයට පිටතින් ඉඳලා චක්‍රීය ආදායම් ප්‍රවාහයට පිටතින් ඉඳලා එකතු වෙන මූල්‍ය ප්‍රවාහ. හරිද? එතකොට මේ E කියන එකට මේ සමස්ත සමාහාර වියදමට සමාහාර ඉල්ලුමට දැන් මෙයා භාණ්ඩ ඉල්ලනවා නිෂ්පාදකයාගෙන්. ඉල්ලනකොට එයාට තව උදව් වෙන්න තව කට්ටියක් ඉල්ලනවා අපිත් භාණ්ඩ ඉල්ලනවා අපිත් ඔයත් එක්කම එනවා කියලා ඔන්න විදිනවා. ඊළඟ වචනේ කාන්දු වීම withdrawal. ඒ නිසා මේ විදීම් වලට එකක් මතක තියාගන්න විදීම් වලට එකතු වීම කියලාත් කියනවා මේ චක්‍රීය ප්‍රවාහයට වෙන එකතුවක්. චක්‍රීය ප්‍රවාහය ප්‍රසාරණය දැන් මේ ගංගාවේ යම් ජල ප්‍රමාණයක් එනවා නම් අතු ගංගා වලින් වෙන්නේ මේ ප්‍රවාහය තව ප්‍රසාරණය කරන එක. ඒ විදීම් හරහා වෙන්නේ තව දුරටත් මේ වියදම් ප්‍රවාහය ප්‍රසාරණය වෙනවා. ඒ හරහා ඉල්ලුම වැඩි වෙලා නිමයම තව වැඩි වෙන එක. එහෙනම් කාන්දු වීම කියන්නේ withdrawal එළියට යන ඒවා. කාන්දු වෙනවා කියන්නේ මේ කුටුම්බයන්ට ලැබෙන ආදායමෙන් කොටසක් එළියට යනවා මූල්‍යමය වශයෙන්. ආයේ මේ ප්‍රවාහයට එකතු වෙන්නේ නැති බලාපොරොත්තුවකින් සමහරව අපෙන් ගිලිහෙනවා ඉවත් වෙනවා ආයේ එන්නේ නැති බලාපොරොත්තුවෙන්. ඒ නිසා මේ ගිලිහීම් මේකට කාන්දු වීම කියලා කියනවා ගිලිහීම් කියලා කියනවා withdrawal කියලා කියනවා. ඒ නිසා මෙන්න මේ කාන්දු වීම කියලා අපි කතා කිරීම කරන්නේ මේ කුටුම්බාංශයට එන ආදායම් ප්‍රවාහයෙන් නැවත වියදම් ප්‍රවාහයට එකතු වෙන්නේ නැතුව ඉවත් වෙන මූල්‍ය ප්‍රවාහ. මේකට ඍජු එකතු වෙන්නේ නැහැ. රවුම් වලින් ගිහිල්ලා අරෙන් මේක එකතු වෙන්න පුළුවන්. කෙලින්ම එකතු වෙන්නේ නැහැ ආයි. එතනින් අයින් වෙන්නේ ඒවා. ඒත් මූල්‍ය ප්‍රවාහ. එතකොට මේක දිගින් දිගටම ගමන් කරන ගංගාවක ජලය නම් දිගට යනවා නම් ඒ ජලයට අතු ගංගා වලින් එකට එකතු වෙනකොට මේ ගඟ තව ගඟේ ජලය වැඩි වෙනවා ප්‍රසාරණය වෙනවා. හැබැයි කොහෙන් හරි මේකෙන් ගංගා වලින් ගොවිතැන් වලට අරවට මේවට ජලය ගත්තොත් මේ ප්‍රවාහයේ දුර්වල වෙනවා ශක්තිමත් බව අඩු වෙනවා. ඒ නිසා ඔබ දන්නවා ඇති අපේ ශරීරයෙන් උනත් අපේ තුමුලේ එළියට යනකොට ගමන් කරනකොට ප්‍රවාහයක් විදියට යනකොට අපි ලේ දෙන අවස්ථාවකදී වුණත් ශක්තිමත් බව අඩු වෙන්න පුළුවන්. නැවත ඒක ගන්න පුළුවන් මේක හරහා. නමුත් මේකෙන් අඩු වෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕනේ කාරණා දෙක තමයි විදීම් වලින් වෙන්නේ මේ ප්‍රවාහයට මේ මූල්‍ය ප්‍රවාහයට තවත් මූල්‍ය ප්‍රවාහ එකතු වෙනවා. මේ සමාහාර ඉල්ලුමට එකතු වෙනවා. එකකින් නිම වැඩි වෙනවා. කාන්දු වීම වලින් වෙන්නේ මේ කුටුම්බ වෙත එන ගලා එන ආදායම් වලින් අයින් වෙනවා. අයින් වෙනකොට මේක දුර්වල කරනවා. දුර්වල කරන එක ආය ශක්තිමත් කරනවා මේ පැත්තෙන්. ඇයි මේක කතා කරේ කියන එක අපි වෙනම කතා කරමු. මම දැන් අහනවා ඔබෙන් එක එක ප්‍රශ්න කීපයක්. මම අහනවා ඉතිරි කිරීම විදීමක්ද කාන්දු වීමක්ද? මේ කාන්දු වීම වලට ගිලිහීම් කියලාත් කියනවා. කාන්දු වීම ගිලිහීම් ඔක්කොම හරි. withdrawal. මේවා විදීම් එකතු වීම ඔක්කොම හරි.
මම ඔබේ ප්‍රශ්නයක් අහනවා ඉතිරි කිරීම savings මේක ආදායමෙන් එළියට යන එකක්ද ඇතුළට එන එකක්ද? ඉතිරි කිරීම කියන්නේ කුටුම්බයන්ට එන ආදායමෙන් එළියට යන කොටසක්. කුටුම්බයන්ගෙන් මේ ආදායමෙන් එළියට යන එකක් ඉතිරි කිරීම savings. හැබැයි හොඳට මතක තියාගන්න මේ කුටුම්බයන්ගේ ආදායමෙන් යන්නේ නිසා මේ ඉතුරුම් කුටුම්බ ඉතුරු. ඒකත් ඉතාල වැදගත්. මේ ඉතුරුම් කියන්නේ කුටුම්බ ඉතුරුම්. කුටුම්බ යො කරන ඉතුරුම් මේ. මම අහනවා තව ප්‍රශ්නයක් ඔබෙන්. ඉතිරි කිරීම කියන එක ගිලිහීමක් එහෙම නැත්නම් කාන්දු වීමක්. මම ඔබෙන් තව ප්‍රශ්නයක් අහනවා. මට කියන්න විශේෂයෙන්ම ආයෝජන කියලා කියන්නේ ගිලිහීමක් දෙකතු වීමක්. උත්තරයක් ඕනේ. ආයෝජන වෙන්නේ මෙහෙම. මේ කුටුම්බාංශය කරපු ඉතුරු කිරීම තියෙනවනේ. මේ ඉතිරි කිරීම බැංකුවකට යනවා. කුටුම්බය ඉතුරු කරනවා බැංකුවකට යනවා. බැංකුව මේ ඉතුරු කරපු සල්ලි ණය දෙනවා. ඒ ණය අරගෙන ඇවිල්ලා මේ නිෂ්පාදකයන්ගේ ප්‍රාග්ධන භාණ්ඩ වලට ඉල්ලනවා. මේ ඉතුරු කරපු සල්ලි බැංකුවල ණය වෙනවා. ඒ ණය තවත් ව්‍යාපාරිකයන්ට දීලා ව්‍යාපාරිකයෝ එවෙන් භාණ්ඩ සේවා නිපදවනවා. ව්‍යාපාරිකයෝ භාණ්ඩ වලට ඉල්ලනවා. ඒ නිසා අයි කියලා කියන්නේ මෙහෙන් එන එකක් විදීමක්. ඒ නිසා නිතරම ආයෝජන කියලා කියන්නේ විදීමක්. ඉතිරි කිරීම කියලා කියන්නේ ඇත්තටම කාන්දු වීමක්, ගිලිහීමක්. ඒ සමහර ඒවා ඔබට 100%ක් අවබෝධ වෙන්නේ නැති වෙයි. නමුත් මම ආයෙක විග්‍රහ කරන ඔබත් එක්ක මෙහෙම. ඒක හොඳට මතක තියාගන්න ඕන එකක් ඉඳන් මම මේ ආයෙ කියන්නේ. ඉතුරු කරනවා කියන්නේ එහෙනම් මේ කුටුම්බාංශයට එන ආදායමෙන් එළියට යනවා. ඉතුරුම් ගිලිහීමක්. ඒ ඉතුරු කරන සල්ලි මිනිස්සු බැංකුවල දාලා බැංකු ඒ ඉතුරු කරන සල්ලි නැවත ණය දෙනවා ව්‍යාපාරිකයන්ට. මෙන්න උඹලා ණය අරන් භාණ්ඩේ බදවලු. ඒ අය ණය ටික අරන් ඉතුරු කරපු සල්ලි ටික බැංකුවල තියෙනවා. බැංකුව වලින් ණය අරන් ප්‍රාග්ධන භාණ්ඩ බිහි කරනවා. පිටින් එන්නේ ඒක. ඒතර ආයෝජන මෙතෙන්ට එනවා. මේකට තමයි ආයෝජන එන්නේ. අයි. අපි වෙන මේව අරන් බලමු හිමීට තව පැත්තක්. මට කියන්න කුටුම්බයෝ ආදායමෙන් බදු ගෙවන එක ගිලිහීමක්ද එකතු වීමක්ද? මෙන්න ආදායම. කුටුම්බයට ආදායම් ලැබෙනවා. ඒකෙන් ටැක්ස් බදු ගෙවනවා. ඒ ගිලිහීමක්. රජයත් සමහර අවස්ථාවලදී රජයේ බදු ආදායම් අරගෙන දැන් මෙතනින් එළියට ගියේවා අපි කිව්වා ඍජුවම මේකට එකතු වෙන්නේ නැහැ. නමුත් රජයේ බදු ආදායම් අරගෙන මොකද කරන්නේ? ආණ්ඩුව මේ බදු අරගෙන නැවත ඒ සල්ලි වලින් පිටපැත්තෙන් ඉඳලා ඍජුව එකතු වෙන්නේ නැහැ. පිටපැත්තෙන් එකතු වෙලා ඇවිල්ලා මේ නිෂ්පාදනාංශයේ භාණ්ඩ වලට ඉල්ලනවා. ඒක විදීමක්. බදු ගෙවන එක කුටුම්බයෝ ගිලිහීමක්. ඒවා සම්බන්ධයි වක්‍රව. ඒ බදු අරන් රජයේ බදු අරගෙන නැවත ඒ බදු සල්ලි වලින් මේ අංශේ භාණ්ඩ ගන්නවා. ආයෝන්න එකතු වෙනවා රජයේ. වැදගත්ම කතන්දර දෙක මට තාම කියන්න බැරුණා. ඒක මම මේ පොඩ ඔබට පැහැදිලි කරන්න හිටියේ ඉතා වැදගත් සිද්ධියක් හින්දා. වැදගත්ම මේකට එකතු වීම ගිලිහීම් වෙන සිදුවීම් දෙක තමයි මොකද්ද? ගොඩක් ළමයි පටල ගන්න කටයුතු දෙක තමයි අපනයන හා ආනයන. අපනයන සහ ආනයන. එතකොට අපනයන එක්ස්පෝර්ට්, ආනයන ඉම්පෝර්ට්. අපනයන ආනයන. අපනයන එක්ස්පෝර්ට් නමුත් ඊ අකුර ගන්නෙ නැහැ. ඊ සමහර ඉල්ලුමේ තියෙන එක්ස් අකුර ගන්න. ආනයන ඉම්පෝර්ට් අයි ගන්න බෑ. ඒ නිසා අපි එම් අකුර ගන්නවා. අයි ළඟට තියෙන ඉම්පෝර්ට් වල එම්. ඒ නිසා අපනයන ආනයන ගිලිහීම්ද
එකතු වීමද කියලා දැනන් ඉන්න ඕනේ. අන්න ඒකයි මම මුලින්ම අද කතා කරද්දී කිව්වේ මේ චක්‍රීය ප්‍රවාහ වලට වෙන විදීම් එකතු වීම ඔක්කොම මූල්‍ය ප්‍රවාහයයි මතක තියාගන්න කියලා මම කිව්වේ. මුදල් භාණ්ඩ ගැන හිතන්න එපා. අපනයන කියලා කියන්නේ මේ නිපදවනේවා පිටරට යවනවා. ආනයන කියන්නේ පිටින් ගේන එක. එහෙනම් මට හිතලා බලලා කියන්න බෑන්න ආනයන කියන්නේ පිටරටින් බඩු ගේනවා. මේක ගිලිහීමක්ද කාන්දු වීමක්ද විදීමක්ද කියන්න බෑ. එක සැරේම හිතලා කියන්න බෑ ආනයන. ආනයනය කරනවා කියන්නේ පිටරටින් බඩු ගේනවා. ඔබට කල්පනාවෙන් හිතන් මම එක දෙයක් කිව්වා ඒකෙන් අල්ල ගන්න පුළුවන් ඕනනම් එහෙම නැත්තම් කේන්ද්‍ර තුල ආනයනය කරනවා කියන්නේ ගෙන්නනවානේ මේක ඇතුළට නෙන්නේ එහෙම හිතන්න එපා. මං කිව්වා මූල්‍ය ප්‍රවාහ. භාණ්ඩ ආනයනය කරාට ගෙන්නුවාට සල්ලි එළියට යනවා. මේ ආදායමෙන් කුටුම්බයෝ සල්ලි එළියට යනවා. එම් කියන්නේ ගිලිහීමක්. සල්ලි යනවා මූල්‍ය ගැන කතා කරන්නේ. භාණ්ඩ එනවා සල්ලි යනවා. අපනයන කියන්නේ භාණ්ඩ පිටරට යවනවා. ඉතින් ළමයි කියන්න බුල පිටරට යවනවා නම් මේකෙන් ගිලිහෙනවනේ කියලා නෑ. බඩු පිටරට යවුවට සල්ලි එනවා. පිටින් සල්ලි එනවා ආයසරයක් මේකට එක් සපුර. ඒ හින්දා අපනයන කියන්නේ භාණ්ඩ පිටරට යවුවට සල්ලි ඇතුළට එනවා. ඒ කියන්නේ වෙන විදිහෙන් කියනවා නම් මේ නිෂ්පාදනයේ නිපදවන දේවල් වලට පිටරටින් ඉල්ලනවා. පිටින් ඇතුල් වෙනවා. මේ මෙහාට එනවා. ඒක විදීමක්. පිටරටින් ඇවිල්ලා භාණ්ඩ ඉල්ලනවා. මේකේ තියෙන නිෂ්පාදන ඉල්ලනවා. ඇතුළට සල්ලි එනවා. ඒකයි මම කිව්වේ මේවා මුදල්. මේ ආදායමෙන් කොටසක් ආනයන සඳහා වියදම් කරනවා. භාණ්ඩ එනවා. හැබැයි සල්ලි වියදම් කරනවා පිටරටකට. මූල්‍ය කුටුම්බාංශයේ ආදායමෙන් කොටසක් වියදම් කරනවා. ඒ නිසා අපනයන කියලා කියන්නේ හැම වෙලාවකම හොඳට මතක තියාගන්න ඕන විදීමක්. ළමෙක් අහන්න බුල අපනයන කියන භාණ්ඩ යවනවානේ කියලා. යවුවට මේකේ නිෂ්පාදන වලට පිටරටයි ඉල්ලීමක් වෙන්නේ. පිටරටයි ඉල්ලනවා අපේ නිෂ්පාදන වලට පිටින්. ගිලිහීම් කියන්නේ මේ කුටුම්බ ආදායමෙන් කොටසක් එළියට යනවා ඉතුරුම් බදු ආනයන විදියට. ඒක හොඳට මතක තියාගන්න. නිතරම W සමානයි S ධන T ධන M W. J සමානයි I ධන G ධන X. ඉත සමතුලිත වෙන්න නම් මෙන්න මේ WJ සමාන වෙන්න ඕනේ. ඒක අපි ඊළඟට ඔප්පු කරන්න වෙනවා. අපි ඒක ඔප්පු කරලා බලමු. ඒ නිසා ලියන්න පුළුවන් විදීම් කියලා අපි කතා කරන්නේ විදීම් යනු ආදායම් ප්‍රවාහයට බැහැරින් පැමිණ ආදායම් ප්‍රවාහයට බැහැරින් පැමිණ සමාහාර වියදමට එකතු වන මූල්‍ය ප්‍රවාහයන් වේ. සමාහාර වියදමට එකතු වන මූල්‍ය ප්‍රවාහයන් වේ. යටින් කියනවා විදීම් මගින් චක්‍රීය ආදායම් ප්‍රවාහයට එකතු වීමක් වෙනවා. විදීම් වලින් මෙයාට එකතු වෙනවා. එකතු වීම වෙනවා. ඒ නිසා එකට එකතු වීම කියලාත් කියනවා. ඒකෙන් මෙයාගෙන් භාණ්ඩ ඉල්ලන්න මේ නිමැවුම වැඩි වෙනවා. ප්‍රසාරණය වීමක් තමයි හැම වෙලාවකම සිදු වෙන්නේ. ශක්තිමත් කරනවා මේ ප්‍රවාහය. මේකට මේ අතුගංගා වලින් තව එකතු වෙන්න මේක ශක්තිමත් වෙනවා. ගඟේ සැර වැඩි වෙනවා. IGX ඒක සිතයක් විදිහටත් දාන්න පුළුවන්. J සමානයි I ධන G ධන X විදිහට. සමානයි I ධන G ධන X.
ඊළඟට අපි ලියාගමු කාන්දු වීම කියන කොටස. කාන්දු වීම කියලා කියන්නේ ආදායමේ චක්‍රීය ප්‍රවාහයෙන් කුටුම්බාංශයට එන ආදායම් නැවත මේකට එකතු වෙන්නේ නැතුව එළියට යන දේවල්. කාන්දු වෙනවා, ගිලිහෙනවා, විද්‍රෝවන. ඒවා ඉතුරුම් වෙන්න පුළුවන්, බදු වෙන්න පුළුවන්, ආනයනය කරන භාණ්ඩ වලට ගෙවන සල්ලි වෙන්න පුළුවන්. ඒවා ඔක්කොම මූල්‍ය ප්‍රවාහ. කාන්දු වීම යනු කුටුම්බ අංශය වෙත ලැබෙන ආදායම් ප්‍රවාහයෙන් නැවතත් සමාහාර වියදමට වියදම් ප්‍රවාහයට එකතු නොවි බැහැර වෙන මූල්‍ය ප්‍රවාහය. නැවතත් සමාහාර වියදම් ප්‍රවාහයට එකතු නොවි බැහැර වෙන මූල්‍ය ප්‍රවාහය. කුටුම්බාංශය වෙත ලැබෙන ආදායම් ප්‍රවාහයෙන් නැවතත් සමාහාර වියදම් ප්‍රවාහයට එකතු නොවි බැහැර වෙන මූල්‍ය ප්‍රවාහය. යටින් කියනවා කාන්දු වීම චක්‍රීය ආදායම් ප්‍රවාහයෙන් ගිලිහෙන බැවින් ඒවා ගිලිහීම් ලීකේජස් ලෙස හඳුන්වනවා. කාන්දු වීම මගින් සමාහාර වියදම් මත සංකෝචනාත්මක බලපෑමක් ඇති කරන අතර දුර්වල කරනවා. කාන්දු වෙන්න දුර්වල වෙනවා. එළියට යන්න දුර්වල වෙනවා. ශක්තිය අඩු වෙනවා. සංකෝචනාත්මක බලපෑම් ඇති වෙනවා. එක ලියා ගන්න පුළුවන් පුජ්‍යලික ඉතුරුම් බදු ආනයන විදියට තියෙනවා S ධන T ධන M කොටස් වලින් එක සමන්විත වෙනවා. W සමානයි S ධන T ධන M. S ධන T ධන M. යටින් විස්තරයක් කරනවා විදීම් කාන්දු වීම නොමැති ආර්ථිකයක එළියට යන්නෙත් නැත්නම් ඇතුළට එන්නෙත් නැත්නම් සමස්ත ආදායම සමස්ත වියදමට සමාන වුවද ප්‍රායෝගිකව සෑම ආර්ථිකයකම විදීම් කාන්දු වීම දකින්න තියෙනවා. හැම ආර්ථිකයකම ඉතුරුම් බදු ආනයන අපනයන නැති ආර්ථික නැති තරන්නේ. ඒ නිසා චක්‍රීය ප්‍රවාහයේදී හටගන්න ලබන මෙවැනි විදීම් කාන්දු වීම නිසා මේ E වියදම් ප්‍රවාහය ආදායම් ප්‍රවාහය Y ප්‍රවාහයේ විෂමතා පැන නගිනවා. මේ දෙන්න සමාන වෙන්නේ නැහනේ. එළියට යන්නේවයි ඇතුළට එන්නේවයි සමාන නොවුනහම විෂමතා තියෙනවා. එබැවින් ආදායම හා වියදම එකිනෙකට සමාන වී සාර්වාර්ථිකයේ සමතුලිතයක් ඇති වෙන්න නම් මේ දෙන්න සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙයා 1000 නම් y e 1000 නම් y 1000 නම් e 1000 නම් එළියට යන ඒවා 100 නම් ඇතුළට එන ඒවත් 100 නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ දෙන්න අතර විෂමතාවයක් ඇති වෙනකොට ගිලිහීම් හා එකතු වීම අසමාන වුණාම මේ කියන්නේ ආදායම් වියදම් සමාන වෙන්නේ නැහැ. ඒක දැන් අපි කතා කරන්න යන්නේ. ඒ නිසා සාර්වාර්ථිකයේ සමතුලිත වෙන්න නම් මේ එළියට යන දේවලුයි ඇතුළට එන ඒවායි සමාන වෙන්න ඕනේ. නමුත් හැම වෙලාවකම මෙහෙම වෙන්නේ නැහැ. විෂමතා ඇති වෙනවා කියලායි මේ කියන්නේ. ඒක කොන්දේසිය තමයි සමතුලිත වෙන්න නම් WJ සමාන වෙන්න ඕනේ. WJ සමාන වෙන්න ඕනේ.
කාන්දු වීම සමානයි විදීම. W සමානයි J. විදීම් හා කාන්දු වීම පවතින විට සමතුලිත ආදායම තීරණය වන ආකාරය ආදායමේ චක්‍රීය ප්‍රවාහ සටහනක් මගින් පැහැදිලි කරලා බලමු අපි. මේ අර 1001 අපි කලින් කතා කරා. ඔන්න කාන්දු වෙනවා. එළියට යනවා. ගිලිහෙනවා 200ක් W. එක ඔබට ලියා ගන්න පුළුවන්. මේ 1000ත් ලියන්න ඕනේ. මේකත් ලියන්න ඕනේ. දැන් එන 1000න් 200ක් ගියාම 800යි ඉතුරු වෙන්නේ. ඒතර වියදම ආදායම සමාන නැහැ. ආයෙත් මෙහෙන් 200ක් ආවොත් හරි දැන් 1000න් 200ක් ගියාම මෙතෙන්ට එන්නේ 800යි. වියදම් කරන්න. හැබැයි මෙහෙනුත් 200ක් ආයෙසරයක් ආවොත් 800යි මේ 200යි ආයෙ 1000යි. එහෙම වුණොත් විතරයි සමතුලිත වෙන්නේ. එහෙම නැත්නම් සමතුලිත වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ඉලක්කම් 4 අගයන් 4 ඔබ ලියා ගන්න. යටින් කියනවා ඔබේ සටහන බලා ගන්න. මම මේ චක්‍රීය ප්‍රවාහය තියෙනවා මේකේ. ඔබේ සටහනේ කියනවා බලා ගන්න මේ ආර්ථිකයේ කුටුම්බ වෙත මිලියන 1000ක ආදායමක් ලැබුණද එයින් 200ක් වියදම් නොකර පිටතට කාන්දු වී මිලියන 800ක් පමණක් මිලට ගැනීම සඳහා වැය කරන්නේ නම් මේ 1000න් 200ක් කාන්දු වෙලා ඉතුරු කරලා බදු ගෙවලා 800ක් විතර නම් වියදම් කරන්න ඉතුරු වෙන්නේ වියදම් ප්‍රමාණය 200කින් සංකෝචනය වෙනවා. මේ 1000 200කින් අඩු වෙනවා. එතකොට කාන්දු වීම වලට සමාන ප්‍රමාණයක එකතු වීමක් ආවේ නැත්නම් මේ 800ට මෙයාව එකතු නැති වුණොත් නිමවමයි වියදමයි සමාන වෙන්නේ නැහැ කියලා කියන්නේ. 200කින් වියදම් ප්‍රවාහය ප්‍රසාරණය වෙනවා මේකත් එක්කම ඒ මුන්ත් ආයේ ආදායම 1000 මට්ටමේම තියාගන්න පුළුවන්. ඒක තමයි සමාන වෙනකොට මොකද වෙන්නේ කියන එක පිළිබඳව. ඒකත් ඊටා වැදගත් දෙයක්. මාර මුලින් කිව්වා වගේ බලන්න W වලට වඩා J වැඩි. W 200යි ගිලිහෙනවා 200ක් එකතු වෙනවා 300ක්. ඒ වගේම හොඳට තේරුම් ගන්නම බලන්න මේකේ ඉන්නවා කුටුම්බ. මේකේ ඉන්නවා නිෂ්පාදකයෝ. මෙහෙන් මෙහාට යනවා 1000ක්. 1000ක් යනවා ආදායම. 1000ක් එළියට යනකොට ගිලිහෙනවා කාන්දු වෙනවා. W එළියට යනවා 200ක්. මේ W මෙව ඇඳලම ඔබත් මාත් එක්ක ඇඳගෙන බලන්න. එළියට යනවා 200ක්. වියදම් කරන්න ඉතුරු වෙන්නේ 800යි. 10න් 200ක් ගියාම 800යි. මෙහෙන් එනවා මේ පැත්තෙන් අතු ගංගාවකින් මෙයාට සපෝට් එක දෙනවා මේ එන එක්කෙනා දිහා බලාගෙන ඉඳලා ටක් ගාලා දුවලා ගිහිල්ලා එයාට එකතු වෙනවා තව එක්කෙනෙක්. ඒ තමා මේ W මේ J. J හැබැයි මෙයාට වඩා ප්‍රබල එක්කෙනෙක්. 300ක් අරගෙන එන්නේ යා. මෙන් එළියට ගියා නේද 200ක් බය වෙන්න එපා මෙන්න 300ක් කියලා දෙනවා. 800යි 300යි කීයද? 1100යි. දැන් වියදම් ප්‍රවාහයේ තියෙනවා 1100ක්. හැබැයි නිමැවුම තියෙන්නේ 1000යි. කේන්ස් මොනවද කියන්නේ? කේන්ස් කියන්නේ E මත Y තීරණය වෙනවා.
දැන් නිෂ්පාදකයන්ට පේනවා භාණ්ඩ හිඟයක් තියෙන්නේ. ඇයි ඉල්ලනවා 1100ක් තියෙන්නේ නිමැවුම 1000යි. ඒ නිසා මොකද වෙන්නේ? මේ වගේ වෙලාවක මේ ඉල්ලුමට සරිලන ආකාරයේ නිමැවුම එනකල් නිමැවුම වැඩි කරනවා. එහෙනම් මේ වෙලාවේ නිමැවුම ප්‍රසාරණය කරන්න වෙනවා අපිට. ඇයි W වලට වඩා J වැඩි 1000න් 200ක් එළියට ගියා ඉතුරුම් කියලා හිතන්නකෝ. වියදම් කරන්න ඉතුරු වෙන්නේ 800යි. සමහර ඉල්ලුම ඉල්ලන්න. 800ට තව කෙනෙක් එකතු වෙනවා බය වෙන්න එපා මං එයාට වඩා දෙයක් කරන්නම් 300යි. දැන් ඉල්ලුම ඇවිල්ලා තියෙනවා 1100ක්. එතකොට 1000යි නිමැවුම තියෙන්නේ මදි. එහෙනම් ඉල්ලුමට සරිලන ආකාරයේ මේ නිමැවුම වැඩි කරගෙන යනවා. ගිහිල්ලා 1100ට එනකල් වැඩි කරනවා. කවදා හරි එක වැඩි වෙලා 1100 වෙනකල්ම ඒ නිමැවුම වැඩි වෙනවා. ඒ නිසා එහෙම වුණාම නිමැවුම් මට්ටම නැවත සමතුලිත වීමක් වෙනවා. ඒ නිසා යම් නිමැවුම් මට්ටමකදී W වලට වඩා J වැඩි වුණොත් මෙයා වැඩිවීමක් වුණොත් හැම වෙලාවකදීම ඒකේ අදහස වෙලා තියෙන්නේ ඇත්තටම y වලට වඩා e වැඩි කියන එක. y වලට වඩා e වැඩි කියන එක. අපි ඒ කලිනුත් කතා කරා y වලට වඩා e වැඩි නම් y 1000යි e 1100යි. ඒ වගේ වෙලාවක මෙතන නිමැවුමේ අඩුවක් ඌනතාවක් තියෙනවා හිඟයක්. ඒ නිසා නිමැවුම ප්‍රසාරණය වෙනවා කියලා අපි කිව්වා. අපි තව පැත්තකට යනවා. ඒ කියලා මිමුකෝ අපි. ඒක පෙන්ලා මිමු. යම් මෙවිට සමාහාර ඉල්ලුමට විදීම් මගින් ඇති කරන ප්‍රසාරණාත්මක බලපෑම කාන්දු වීම මගින් ඇති කරන සංකෝචනාත්මක බලපෑමට වඩා ප්‍රබලයි. ඒතර විදින්නේ 200යි. විදින්නේ 300යි. පිටින් එනවා 300ක්. කාන්දු වෙන්නේ 200යි. ඒ නිසා ඉල්ලුම වැඩි. y වලට වඩා e වැඩි. තොග ඌනතාවක් ඇති වෙලා ඉල්ලුමට සරලන නිමැවුම බිහි වෙන තෙක් නිමැවුම වැඩි වෙනවා. හැබැයි අසමතුලිත එකක් වෙලා තියෙන්නේ නිමැවුමයි වියදමයි සමාන නැති නිසා. ඊළඟ අවස්ථාව. W වලට වඩා J අඩුයි. W 200යි. J 100යි. මෙබා කුටුම්බ නිෂ්පාදකයෝ මෙහෙන් මෙහාට එනවා 1000ක් y 1000ක් එනවා. එළියට ගිලිහෙනවා 200ක්. W 200යි. දැන් මේ ප්‍රවාහයෙන් කාන්දු වෙනකොට ඕන දෙයක් අපේ ඇඟෙන් උනත් කාන්දු වෙද්දී ශක්තිය අඩු වෙනවා. අඩු වෙලා වියදම් කරන්න ඉතුරු වෙන්නේ 800යි. හැබැයි මෙයා බලාගෙන ඉන්නවා පිටින් මට සපෝට් කරයි වෙන පක්ෂකින් හරි මගේ ඡන්ද වැඩි වෙන්න. හැබැයි වෙන පක්ෂකින් ඡන්ද දුන්නට මෙයාට එකතු වුණාට එතනින් ආවි 100යි. 800යි 100යි දැන් ඉල්ලන්න තියෙන්නේ 900යි. නිමැවුමට සරිලන ඉල්ලුමක් ඇවිල්ලා නැත. කවදා හරි දැන් කරන්න තියෙන්නේ කේන්ස්ට අනුව ඊට අනුව y හැඩ ගහන්න ඕනේ. ඒ නිසා මේ 1000 අඩු කරනවා. ටික අඩු කරලා ඉදිරියේදී මේ මට්ටමට එනකල්ම අඩු කරනවා ඒක. එතකොට කොයි වෙලාවක හරි සමතුලිත වෙයි. හැබැයි දැන් සමතුලිත නැහැ. ඒතර W වලට වඩා J අඩු වුණාම මේ විදිනවා වැඩි ගාණක් කාන්දු වෙනවා වැඩි ගාණක් එයාට සපෝට් කරන්න එන්නේ 100යි. මෙයාගෙන් ප්‍රවාහය බාල වෙනවා ශක්තිය අඩු වෙනවා. මෙයා ශක්තිමත් කරාට මදි ශක්තිය. කඹ අදිනවා වගේ තමයි මේ පැත්තේ අය අදිනවා. මෙයාට සපෝට් කරනවා මේ පැත්තේ අය. නමුත් අර පැත්තේ බර වැඩි හින්දා එහාට යනවා. ඒ නිසා මෙතන 1000යි ඉල්ලන්නේ 900යි. ඒ නිසා මෙයා දැන් ඔබට පේනවා නිමැවුමේ
අතිරික්තයක් තියෙන තොග අතිරික්තයක් මේ වැඩිපුර 100ක් තියෙනවා. ඒ නිසා නිමැවුම අඩු කරනවා. ඒකත් මෙතන තියෙනවා. මේ විට සමාහාර ඉල්ලුමට විදීම් මගින් ඇති කරන ප්‍රසාරණාත්මක බලපෑමට වඩා කාන්දු වීම වලින් වැඩි බලපෑමක් ඇති වෙනවා. ඒතර වෙන්නේ y වලට වඩා e අඩු වෙලා අතිරික්ත තොග ගොඩ ගැහෙනවා. ඉල්ලන්නේ නැහැ. ඒ නිසා එවැනි නිමැවුමක් රැක ගන්න අපහසු බැවින් නිමැවුම හිමීට නිකන් නිපදවල වැඩක් නැහැ අඩු කරනවා. ඒකත් අසමතුලිත එකක්. එහෙනම් අපි වැදගත්ම තැනට එනවා W සමානයි J. W සමානයි J. දැන් මොකද වෙන්නේ? 100ක් එළියට යනවා 100ක් ඇතුළට එනවා. දැන් ඇඳලා බලන්න. කුටුම්බ ව්‍යාපාර ඔන්න එනවා නිමැවුම 1000යි එළියට යනවා 100ක්. එළියට යනවා 100ක්. 1000න් 100ක් ගියාම ඉතුරු වෙන්නේ 900යි. මෙයා බලාගෙන ඉන්නවා මට සපෝට් කරන්න කවුරු හරි පිටින් විදී කියලා. එකතු වෙයි විදීම් එකතු වීම. ඉන්ජෙක්ෂන් එකක් ගහයි කියලා. ඒතර අපිට සේලයින් මදි වුණාම ඇඟේ ශක්තිය මදි වුණාම සේලයින් දෙනවා. ඔන්න එනවා විදිනවා. දැන් ඉන්ජෙක්ෂන් එකක් ගහුවා හැබැයි ඒ හරියටම ගැහුවා අර එළියට ගිය ශක්තිය අඩු වෙච්ච එකට ඊට සමාන ශක්තියක් මෙහෙන් දුන්නා. 900යි 100යි 1000යි. ආයේ නිමැවුමට සමාන ඉල්ලුමක් ඇති වෙලා ගානට. එහෙනම් නිමැවුම ඉහළ දාන්නෙත් නෑ පහළ දාන්නෙත් නෑ. නිමැවුම ඉහළ පහළ නොදාන උච්චාවචනය නොකරන ප්‍රසාරණය සංකෝචනය නොකරන එකම අවස්ථාව තමයි එහෙනම් මොකද්ද? සමතුලිතය. ජාතික ආදායම් සමතුලිතය. ඒ වෙලාවේ නිමැවුම උස්සන්න ඕනෙත් නෑ පහළ දාන්න ඕනෙත් නෑ. එම මට්ටමේම පවතින ප්‍රවණතාවක් තියෙනවා. අන්න ඒකට අපි කියනවා ජාතික ආදායම් සමතුලිතය. එහෙම නැත්නම් සාර්වාර්ථික සමතුලිතය. ඒක අසමතුලිත තත්ත්වයක් නොවේ. මේ විදිහට සමාහාර ඉල්ලුමට විදීම් මගින් ඇති කරන බලපෑම කාන්දු වීම වලින් ඇති කරන සංකෝචනාත්මක බලවේගයට සමානයි. කාන්දු වෙනකොට ශක්තිය අඩු වෙනවා, විදිනකොට වැඩි වෙනවා. මේ දෙක සමාන වෙනකොට සමතුලිත නිමැවුම් මට්ටමක් බිහි වෙනවා. මේකේ තියෙන key points ටික තමයි එතකොට W වලට වඩා J වැඩි නම් විදිනවා වැඩි නම් E වැඩි. මෙයා වැඩි කියන්නේ E වැඩි. E වැඩි Y වලට වඩා. ඒතර ඉන්ජෙක්ෂන් එකෙන් එන්නේ ඉල්ලුමනේ. එතකොට E වැඩි නම් ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ E වලට සරිලන ආකාරයට Y වැඩි කරන්න වෙනවා. ප්‍රසාරණය වෙනවා. ඒක ලියන්න ඕනේ නිමැවුම් මට්ටම් ප්‍රසාරණය වේ. W වලට වඩා J අඩු නම් ඒතර W කියන්නේ ගිලිහෙනවා. ගිලිහෙනවා 200ක්. හැබැයි එකතු වෙන්නේ 100යි. ඒතර ගිලිහෙලා 200ක් යනකොට 100ක් එකතු වුණාම E අඩු වෙනවා. Y වැඩි. දැන් නිමැවුම වැඩි අතිරික්ත තොග ඇති වෙනවා වහාම නිමැවුම E වලට හරියන්න අඩු කරන්න වෙනවා. නිමැවුම මට්ටම සංකෝචනය වෙනවා. මේ දෙක සමාන නම් මුකුත් කළ යුතු නැහැ. එනම් ආර්ථිකය සමතුලිත වෙනවා. නිමැවුම් මට්ටම නොවෙනස්ව පවතී. එනම් ආර්ථිකය සමතුලිත වෙනවා. ආර්ථිකයක විදීම් කාන්දු වීම පවතින විට විදීම් මගින් ඇති කරන ප්‍රසාරණාත්මක බලපෑම
කාන්දු වීම මගින් නැති කරන සංකෝචනාත්මක බලපෑමට සමාන වේ නම් ආර්ථිකය සමතුලිත වෙනවා. ඒ සඳහා තවත් එනම් විකල්ප කොන්දේසියක් තියෙනවා. W සමානයි J වෙන්න ඕනේ. ඊළඟට ඕක තුලින්ම ඔබට තවත් දෙයක් නිර්මාණය වෙනවා. ඒකත් අපි මෙතන දක්වමු. ආර්ථිකයක් සමතුලිත වන විට අනපේක්ෂිත තොග වෙනස් වීම ශූන්‍යයි. මොකද්ද මේ අනපේක්ෂිත තොග වෙනස් වීම කියලා කියන්නේ? ඒ කියන්නේ අපි දැන් කියපු එකමයි. සැබෑ නිමැවුම් මට්ටමයි සමාහාර ඉල්ලුමයි. සැබෑ නිමැවුම් මට්ටමයි සමාහාර ඉල්ලුම අතර තියෙන වෙනස. සැබෑ නිමැවුම් මට්ටමට වඩා සමාහාර ඉල්ලුම අඩු වෙන්න පුළුවන්. මෙයා 1000ක් තියෙනවා. මෙයා 800යි ඉල්ලන්නේ. එතකොට දැන් මම අහන්නේ මෙතන තොගයක් තියෙනවා අනපේක්ෂිත ලෙස වැඩියෙන් අඩුවෙන්ද? වැඩිමේ. ඉල්ලුමට සල්ලන නිමැවුම තියෙනවා 1000ක් ඉල්ලන්නේ 800යි. අපි බලන් ඉන්නවා 1000ක් ඉල්ලයි කියලා 800යි ඉල්ලන්නේ. දැන් මෙතන අනපේක්ෂිත තොග සමුච්චනයක් ඇති වෙලා තොග එකතු වෙලා අතිරික්ත තොගයක් ඇති වෙලා මෙතන අතිරික්ත වැඩියෙන් තොගයක් ඇති වෙලා මෙතන. එතකොට මේ තොග වෙනස් වීම ධනද ඍණද කියන එකත් ඔබ දැනන් ඉන්න ඕනේ. ඒක බලන්න නම් මේ y වලින් e අඩු කරන්න ඕනේ. y 1000යි e 800යි මෙතන 200ක අතිරික්ත තොගයක් තියෙනවා. අතිරික්තයක් නම් ධන වෙන්න එපා. සර්ප්ලස් අතිරික්තයක්. දැන් මේ වෙලාවේදී වහාම අපි නිමැවුම අඩු කරන්න තමයි උත්සාහ දරන්නේ. අර අපි කලින් කියපු දෙයම තමයි. y වලට වඩා e වැඩි නම් y 1000යි නමුත් 1000ක් නිමැවුම වෙනකොට ඉල්ලනවා 1200ක්. අපිට පේනවා අපේ තොග මදි. අපි ඉල්ලුම බලාගෙන හිටියට ඉල්ලුම විශාල වශයෙන් වැඩි වෙලා. අනපේක්ෂිත ලෙස අපිට පේනවා තොග හිඟයක් ඇති වෙලා තියෙනවා. තොග හිඟයක්. එතකොට මොකද අපි කරන්නේ? තොග හිඟයක් තියෙනකොට දැන් මදිනේ අපි නිමැවුම ප්‍රසාරණය කරනවා. දැන් මෙතන වැඩි වෙනකොට මේකෙදි අපි කරන්නේ සංකෝචනය කරන එක. අපි එක් කිව්වා වැඩි නම් අඩු කරනවා නිමැවුම. සංකෝචනය. මේ පාඩම හොඳට අහන් ඉන්න ඕනේ. හරි ලේසි තර්කානුකූලයි. මෙතන තොග මදි. තොග හිඟයක් ඇති වෙලා තියෙනවා. එනවා වහාම වැඩි කරන්න ඕනේ ප්‍රසාරණයක් කරන්න ඕනේ. මෙතන තොග හිඟයක් කොහොමද අපි පෙන්වන්නේ? 1000න් 1200ක් ඍණ 200යි. ඒතර මේ මුලින් අපි ලියලා තියෙන්නේ හැම වෙලාවකදීම y වලගේ මේ අනපේක්ෂිත අපි තොග වෙනස් වීම අතිරික්තද හිඟද කියලා බලද්දී අපි මේ තියෙන්නේ y වලගේ මේ e වලගේ. එයා සැබෑ නිමැවුම් මට්ටම තමයි මේ තියෙන්නේ. මේ තමයි අපි සමාහාර ඉල්ලුම. යනු තමයි මේ අනපේක්ෂිත තොග වෙනස් වීම ධනද ඍණද කියලා අපි බලන්නේ. සැබෑ නිමැවුමෙන් සමාහාර ඉල්ලුම අඩු කරලා. සැබෑ නිමැවුම මේක. ඒකටනේ ඉල්ලන්නේ. කොයි වෙලාවක හරි y e වලට සමාන වෙනවා. තොග හිඟේකුත් නැහැ අතිරික්තයකුත් නැහැ. y 1000යි e 1000යි තොග සමුච්චනය ශූන්‍යයි. අන්න සමතුලිත වෙන තැන. ඒ වෙලාවේ සමතුලිත ජාතික ආදායමක් තියෙනවා y සමානයි. ඒක එච්චර අමාරු කොටසක් නෙමෙයි. කියපු දේම වෙන විදියකින් අපි කියන්නයි මේ යන්නේ.
අනපේක්ෂිත තොග වෙනස් වීම යනු සැබෑ නිමැවුම් මට්ටමයි සමහර ඉල්ලුම් අතර පවතින වෙනස. අනපේක්ෂිත තොග වෙනස් වීම පහත පරිදි ගණනය කරන්න පුළුවන්. සැබෑ නිමැවුම් මට්ටම ඍණ සමහර ඉල්ලුම්. සැබෑ නිමැවුම් මට්ටම ඍණ සමහර ඉල්ලුම්. සැබෑ නිමැවුම් මට්ටම ඍණ සමහර ඉල්ලුම්. අනපේක්ෂිත තොග වෙනස් වීම ධන හෝ ඍණ වෙන්න පුළුවන්. ඒ ධන නම් තොග සමුච්චනයක්. තොග වැඩි වෙලා වහාම අඩු කරන්න ඕනේ. ඍණ නම් ඌනතාවක්. EY සමාන බැවින් සමතුලිතයේදී තොග වෙනස් වීම ශූන්‍ය වෙනවා. මේ අනුව අනපේක්ෂිත තොග වෙනස් වීමක් හටගන්නේ සමස්ත ආදායම් වියදම් ප්‍රවාහවල පවතින නොගැලපීමක් හේතුවෙන්. YE නොගැලපුණාම තමයි අනපේක්ෂිත තොග වෙනස් වීමක් ඇති වෙන්නේ. එහෙම නැත්නම් ශූන්‍ය වෙනවා. ඒකත් අපිට ලියන්න පුළුවන් මේ විදිහට. Y වලට වඩා E අඩු නම් ඒ කියන්නේ Y වැඩි කියන එකනේ. තොග සමුච්චනයක් ධනාගයක් තියෙන්නේ එහෙනම්. තොග වෙනස් වීම ධනයි අතිරික්තයක්. Y වලට වඩා E වැඩි නම් ඍණයි. හිඟයක්. එයි මෙයා අඩුයිනේ. තොග මදි. දැන් වහාම ප්‍රසාරණයක් කරන්න ඕනේ. සමාන නම් අනපේක්ෂිත තොග වෙනස් වීම ශූන්‍යයි. මේ අනුව සමතුලිත ජාතික ආදායම තීරණය වෙන කොන්දේසි තුනක් දක්වන්න පුළුවන්. එක කොන්දේසියක් තමයි y සමානයි e කොන්දේසිය. ඒක අපි හැමෝම දන්න කොන්දේසියක් y සමානයි e. සමතුලිත ජාතික ආදායම තීරණය වෙන්න අදාළ කොන්දේසිය. අනිත් එක අපි කලිනුත් කතා කරා මේක සරල කේනීසියානු ආකෘතිය නොහොත් කතිර ආකෘතියක්. මේ පැත්තේ y මේ පැත්තේ e දාලා මේ ගැන පස්සේ විස්තරයක් කරනකල් මතක තියාගන්න හරියටම අංශක 45 රේඛාවෙන් අඳින y සමානයි e වක්‍රය හැම තැනකම ආදායම් වියදම් සමානයි. මේක අංශක 45 රේඛාව කියලාත් කියනවා. හරියට මූල ලක්ෂයෙන් පටන් ගන්න. මේ y රේඛාවට e රේඛාව කැපෙන තැනක තමයි සමතුලිත වෙන්නේ. එන e කියන්නේ සමස්ත ඉල්ලුම් රේඛාව. අපි හිතමු e හැදෙන්නේ c ධන i ධන g ධන nx මතක ඇති. එතකොට මෙතන තමයි සමතුලිතය. e සමතුලිත ජාතික ආදායම් වෙන්නේ මෙතන y1. එතකොට මේ තමයි සරල කේනීසියානු ආකෘතියට අනුව සමතුලිතය. y e රේඛාව කැපෙන තැන. අනිත් එක මම කිව්වා සමතුලිත වෙන්න නිතරම සමාහාර නිමැවුම ආදායම එකිනෙකට සමාන වෙන්න ඕනේ. සමාහාර වියදම හා සමාහාර සැපයුම, ඉල්ලුම සැපයුම. ඉන සමාහාර ඉල්ලුම aggregate demand සමාන වෙන්න ඕනේ සමාහාර සැපයුමට. AS මේ විශ්ලේෂණය අපි කලින් කරා. ADAS විශ්ලේෂණය. අනිත් එක තමයි අපි කිව්වා විදීම් සමාන වෙන්න ඕනේ. චක්‍රීය ප්‍රවාහයේ ඇතුළට එනේවා සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ විදීම් වලට සමාන වෙන්න ඕනේ කාන්දු වීම. ඒ කියන්නේ ඉන්ජෙක්ෂන් නේ විදින්නේ ඇතුළටනේ. ඒවා ගිලිහෙන ඒවට සමාන වෙන්න ඕනේ. එහෙමනම් තමයි ආර්ථිකය සමතුලිත වෙන්නේ. ඉතින් මේ y සමාන වෙන වෙලාවේදී තොග සමුච්චනේ ශූන්‍යයි. ඒවත් ගන්න පුළුවන් අවශ්‍ය නම් ප්‍රධාන කොන්දේසි තුන විදිහට අපි ගන්නෙ මේ ටික. එක සමාහාර ඉල්ලුම සමානයි සමාන සැපයුම.
සමස්ත ආදායම සමානයි සමස්ත වියදම. y සමානයි විදීම් සමානයි කාන්දු වීම. j සමානයි w. පළවෙනි ප්‍රශ්නේ පහත් සඳහන් දෑ අතුරින් සමාහාර ඉල්ලුමේ සංරචකයක් නොවන්නේ. සමාහාර ඉල්ලුම ඔබ දන්නවා C ධන I ධන G ධන NX. මේකේ සංරචකයක් නොවන එක තමයි මොකද්ද? ඵලදායිතාව. I තියෙනවා, C තියෙනවා. අපණාන කියන්නේ X එක්ස්පෝර්ට් තියෙනවා. X තියෙනවා, C තියෙනවා, I තියෙනවා, G තියෙනවා. ඵලදායිතාව නැහැ. ඒ නිසා නැති එක තමයි 3. ආර්ථිකයේ චක්‍රීය ප්‍රවාහයට කරන ලබන විදීමක් නියෝජනය කරන්නේ පහත කවරක්ද? විදිනවා කියන්නේ චක්‍රීය ප්‍රවාහයට මෙහෙන් එනවා. විදින්නේ මොනවද? ආයෝජන ඉතුරු කරපු සල්ලි ප්‍රාග්ධන භාණ්ඩ වලට ඉල්ලනවා. ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලනවා භාණ්ඩ. ඒත් සල්ලි එනවා. සල්ලි ගැන තමයි කියන්නේ. ඊට පස්සේ රජයේ වියදම් භාණ්ඩ වලට ඉල්ලනවා. පිටරට අයත් භාණ්ඩ වලට ඉල්ලනවා. IGX ඔක්කොම ඉල්ලනවා. ඒ නිසා මේකෙන් අහන්නේ එවැනි ඉන්ජෙක්ෂන් එකක් නියෝජනය කරනුවේ. එන I හෝ G හෝ X කොහෙද පේන්නේ? දැන් මේක ටිකක් පුළුල්ව තියෙනවා. දැන් ඉතුරුම් ගන්න බෑ. ඉතුරුම් කියන්නේ විදීමක් නෙමෙයිනේ. එළියට යනවා. එහෙනම් මේක වැරදි. පෞද්ගලික සමාගම් වල රඳවාගත්ත ලාභ. ඒතර පුද්ගලික සමාගම් විසින් රඳවාගත් ලාභ කියන්නේ ඉන්ජෙක්ෂන් එකක්ද කියලා අහනවා. ඇත්තටම ලාභ රඳවාගත්තා කියලා මෙහෙන් එන්නේ නැහැ සල්ලි. ඊළඟට සුද්ධ බදු ඉහළ යාමක්. බදු එළියට යන්න විදීම් නෙමෙයි වෙන්නේ කාන්දු වීම. එන එක ගන්නත් බෑ. ආණ්ඩුවේ අයවැය ලේඛන හිඟයක්. අයවැයේ අපි හිතමු බදු තියෙන්නේ මෙතන CI. අයවැය බදු තියෙන්නේ එතන. අයවැයේ අපි හිතමු රාජ්‍ය වියදම් තියෙන්නේ මෙතන. එහෙනම් රාජ්‍ය ආදායම 100යි බදුනේ. බදු කියන්නේ රාජ්‍ය ආදායම. G රජයේ වියදම. අපි හිතමු රජයේ වියදම 150යි. ඉතින් රජයේ ආදායම ටැක්ස් එයා 100යි මෙයා 150යි. කාන්දු වීම වලට වඩා විදීම් වැඩි. ඉතින් මේ අහන්නේ විදීම් නියෝජනය කරන්නේ මොකද්ද? ඇත්තටම විදීම් මෙයා වැඩි කියලා කියන්නේ අයවැය ලේඛනයේ හිඟයක්. ඒ නිසා විදීම් නියෝජනය කරන්නේ අංක 2. ඒක කල්පනාකාරීව ගන්න ඕනේ සිද්ධිය. පහත ප්‍රකාශ අතුරෙන් සාවද්‍ය ප්‍රකාශයක් වන්නේ. ඉතින් මේක චුට්ටක් ඔබ හිතන්න ඕනේ එකක් නේ. y සමානයි e වෙන්න ඕනේ තැන මේක අපි දැන් ඉස්සරහට තවත් කතා කරනවා. ඒතර e කියලා කියන්නේ c ධන i ධන g ධන nx. මතකයිනේ? ඔයක පදනම් කරගත්තා නම් y සමානයි e. ඒතර ඔකේ වැරදි ප්‍රකාශය මොකක්ද කියලා අහනවා. ඔබට පේනවා ඇති ඔබ දන්නවා මේ විදීම් සමානයි කාන්දු වීම. ඒ ප්‍රකාශය හරිනේ. විදීම් සමානයි කාන්දු වීම. ඊළඟට y සමානයි c ධන i ධන g ධන x ඍණ m. c ධන i ධන g ධන x ඍණ m කියන්නේ nx එකත් හරි. අපනයන ආනයන කිරීමේ තියෙන එකත් හරි. ඊළඟට y සමානයි c ධන i ධන g ධන nx ඉති. ඒකමයි මේ උඩ කරුණමයි මේ තියෙන්නේ. ඒකත් හරි. y ධන m සමානයි c ධන i ධන g ධන x. ඒතර මේකේ මේ ඍණ මේ පැත්තට ගත්තොත් ධන m වෙනවා. y සමානයි c ධන i ධන g ධන nx x ඍණ m නේ. එතකොට මේක මම
nx වෙනුවට x ඍණ m විතරක් ලිව්වොත් x ඍණ m. එතකොට මේ y පැත්තට ඍණ m ගත්තොත් ධන m වෙනවා. ඉතුරු වෙන්න ඕනේ c ධන i ධන g ධන x. එතකොට මේ ප්‍රකාශයත් හරි. ඒ ප්‍රකාශයත් හරිනේ. එහෙනම් වැරදිලා තියෙන්නේ මේක y සමානයි c ධන s ධන i වෙන්න බෑ. ඒක වැරදි ප්‍රකාශයක්. හොඳයි. අපි අදට මෙතන